හොඳයි. හැමෝටම සුබ උදෑසනක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මට ඊයේ පේපර් ක්ලාස් එක කරන්න බැරුව ගියා පොඩි සනීප තත්ත්වයක් හේතුවෙන්. හොඳයි. අද අපිට කතා කරන්න තියෙන්නේ තරල යාන්ත්‍ර විද්‍යාවේ ප්‍රශ්න ටික. මට මතක විදිහට මම ඔයාලට print out එකක් ගන්න PDF එක දාලා තිබුණා group එකේ. ප්‍රශ්න සාකච්ඡා කරලා තිබුණා. විස්සක්ද? හරි. පසින්දු මේ ප්‍රශ්න කීයක්ද අපි සාකච්ඡා කරලා තින්නේ? 20ක්ද? ඉක්මනට කියන්න. මම ඔයාලට එවලා තිබ්බ එකේ ප්‍රශ්න කීයක් කරගම මම සාකච්ඡා කරලා තිබුණාද? මං අංකිනක් දාලා තියෙන 31 කියලා. හරි. එහෙනම් අපි 21 වෙනි ප්‍රශ්න දැන් බලාගෙන යමු. හරි. ඔයාලා මං හිතන්නේ PDF එක දිහා බලාගෙන හිටියට කමන්නේ ඒක අනිවාර්යෙන් print out එකක් කරගන්නවා. පොතක මේක හදන විදිහ අනිවාර්යෙන්ම දාගන්න ඕනේ. හරි. 21 වෙනි ප්‍රශ්නේ නම් බලමු. විසි එක්වෙනි ප්‍රශ්නය බලන්න. වීදුරු බඳුනකට ඉහළට සිටින පරිදි ජලය පාවෙනවලු. වීදුරු බඳුනක් කට ඉහළට සිටිනසේ ජලය පාවෙනවා. ඒ තුළට ජලය සෙමෙන් වත් කරන විට බඳුන ගිලීමට ආසන්න අවස්ථාව පහත කුමන රූපය මගින් දිස්වේද? හරි. ඒක ඉතින් සරල කතාවක් තියෙන්නේ. සාමාන්‍යයෙන් මෙහෙම හරි. මේක වතුර පුරවම් යනවා. වතුර පුරවනකොට මේක කොහොමම ජලය ගිලෙන්න ඕන මෙන්න අවස්ථාවක් එන්නේ. හරියටම මෙන්න මෙයා. හරියටම කටමට්ටමින් යන්නේ. කටමට්ටම වෙනකන් ඔන්න ඔය ගානට තියෙනවා. තේරුණාද? ඔතනින් එහාට වතුර එකතු කරපුවාම මෙයා මොකද වෙන්නේ? ගිලෙනවා. හරි? ඕක තමයි උත්තරේ අංක 3. ඔය විදිහට තමයි පිහිටන්නේ.
ගිලීමට ආසන්න අවස්ථාවනේ. ජලය. මේක වැරදි. මේක වැරදි. මොකද වීදුරු වල ඝනත්වය ජලයේ ඝනත්වයට වඩා ගොඩක් වැඩිනේ. වීදුරු වල ඝනත්වය ජලයේ ඝනත්වයට ගොඩක් වැඩි නිසා මම හිතන්නේ මෙන්න මෙහෙම සිද්ධියක් වෙන්නේ. මේ මං කරපු වැඩේ වැරදි ඉස්සල්ලා. හැමෝටම ගොඩක් අය හිතන්නේ මේ උත්තරේ වෙන්න ඇති කියලා. මෙන්න මෙහෙම. පොඩ්ඩක් ඉන්න බලන්න. දැන් වතුර නැතුව වීදුරුව ජලයට කොහොම ගිල්ලොත් සාමාන්‍ය යම් ප්‍රමාණයක් ගිල්ලනවනේ. යම් ප්‍රමාණයක් ගිලෙනවා. ඒ කියන්නේ අපි ඒකට තව වතුර එකතු කරොත් එහෙම මොකද වෙන්නේ? වතුර එකතු කරොත් තවදුරටත් ගිලෙන්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න මේ වගේ ප්‍රමාණයක් ජලය එකතු කරොත් තමයි යෝක ගිලිලා යන්නේ. හරි. බැලුවමට මට හිතුනේ තරක වෙන්න ඇති කියලා. ඒ වුණාට වීදුරේ ඝනත්වය වැඩිනේ. වීදුරේ ඝනත්වය වැඩි නිසා කොහොමත් භාගයක් විතර වගේ වතුරේ ගිලිලා තියෙන්නේ. ඊට පස්සේ ඒකට ජලය දාපුවාම ඉතුරු ටිකක් මොකද වෙන්නේ? ගිලනවා. ඒ කියන්නේ සම්පූර්ණ ජලය පුරවන්න ඕනේ. ජලයේ භාගයක් විතර පුරවපුවාම වීදුරුව ගිලෙනවා. එහෙම උත්තරයක් තියනවද මේකේ? තියෙනවා. පළවෙනි එක. සෝරි එහෙනම් ඉස්සල්ලා ගන්න වැරදුනා ටිකක්. එහෙනම් මේකට පළවෙනි උත්තරේ තමයි හොඳටම ගැලපෙන්නේ. නිකන් මේක ප්‍රායෝගිකව හිතන එකක් මිසක් මේ ගණිතමය විදිහට හිතලා බෑ. හරි උත්තරේ 1. හරි මේක අද ගන්න හදලා දාගමු. එහෙනම් 21 වෙනි ප්‍රශ්නය හරි. හරි 22 වෙනි ප්‍රශ්නය හදමු. 22 වෙනි ප්‍රශ්නය ඉක්මන් කරමු. 22 වෙනි ප්‍රශ්නය හදාගෙන යමු. පහත සඳහන් දේවල් වලින් කුමක් බර්නූලි මූලධර්මය මගින් පැහැදිලි කරන්න පුළුවන්ද කියලා අහනවා. පහත සඳහන් දේවලින් කුමක් බර්නූලි මූලධර්මය මගින් පැහැදිලි කළ ඒ ප්‍රශ්නේ පොඩ්ඩක් හදාගන්න. හැකිද නෙමෙයි නොහැකිද කියලා ලියාගන්න. හැකිද නෙමෙයි නොහැකිද. ඒ ප්‍රශ්න ටිකක් කපලා හදාගන්න. පහත සඳහන් දේවලින් බර්නූලි මූලධර්මය මගින් පැහැදිලි කළ නොහැකිද. හරි. එහෙනම් පළවෙනි එක තියෙනවා ගුවන් යානා තටු මත ඇතිවන එසවුම් බලය. ඒක බර්නූලි මූලධර්මයෙන් පැහැදිලි කරන්න පුළුවන්. දෙක දඟ කැවෙන ක්‍රිකට් බෝලයක පතය වක්‍ර වීම මෙහෙම ටර්න් වෙන එක බෝලේ. එකක් පුළුවන්. විසිරි පොම්පයක ක්‍රියාකාරීත්වයත් බර්නූලි මූලධර්මයෙන් පුළුවන්. පස්වෙනි එකත් පුළුවන් වායු දුනක ඉන්ධන වාතය සමග පිටවීම. ඒකත් පුළුවන්. හතරවෙනි උත්තරේ තමයි වායු පිටවන බැලුනයක් ඉහළට විසවීම එසවීම. ඒ කියන්නේ පහළට වායු විසවෙනකොට බැලුනේ උඩට යනවා. ඒක නිව්ටන්ගේ තුන්වන නියමය. සෑම ක්‍රියාවකටම සමානවද ප්‍රතිවිරුද්ධද ප්‍රතික්‍රියාවක් ඇත කියන එක. ඒ කියන්නේ උත්තරේ 4. 22ට උත්තරේ 4. 22ට උත්තරේ 4. 23 තරල තුල පීඩනය සම්ප්‍රේෂණය පිළිබඳ පැස්කල් මූලධර්මයේ යෙදෙන
අවස්ථාවක් වන්නේ පැස්කල් මූලධර්මය. පැස්කල් මූලධර්මයේ මතක නැත්තම් නෝට් එක පෙරලා බලන්න මොකද්ද පැස්කල් මූලධර්මය කියන්නේ කියලා. මොකද දැන් මතක් කරන්න ගියොත් ලොකු වෙලාවක් යනවා. මේ ප්‍රශ්න කතා කරනකොට ඔයාලට පැස්කල් මූලධර්මය කියන්නේ මතක නැත්තම් ටක් ගාලා පෙරලා බලන්න පැස්කල් මූලධර්මය කියන්නේ මොකද්ද කියලා. හරි. පැස්කල් මූලධර්මයේ යෙදෙන අවස්ථාවක් වන්නේ ඒකත් මේ නොවන්නේ කියලා හදාගන්න ප්‍රශ්නය තරල තුල පීඩන සම්ප්‍රේෂණ පිළිබඳ පැස්කල් මූලධර්මයේ යෙදෙන අවස්ථාවක් නොවන්නේ කියලා දාගන්න. නොවන්නේ තුන්වෙනි උත්තරේ උස් පිහිටුමක සිට පහළට තරලයක් ගැලීම. උඩ ඉනම් පහළට තරලයක් එනවා කියන්නේ මොකද්ද? ඒ ගුරුත්වජ ත්වරණය නේ ගුරුත්වයට තේරෙන්නේ නේද? ගුරුත්වයට තේ බිමට වැටෙන්නේ නේ. මොකක් හරි උඩ ඉඳන් පහළට යනවා කියන්නේ ගුරුත්වයට තේ. ඒක මේ පැස්කල් මූලධර්මයට අදාළ එකක් නෙමෙයි. එහෙනම් 23ට උත්තරේ 3. විසිහතර එයා විභාගෙට ආනවා. හරි. බලන්න මෙන්න මේ වගේ භාජන තුනක් තියෙනවා හැඩයන් වෙනස්. හැඩයන් වෙනස්. හරි. ABC යනු සමාන පතුලක් සහ එකම උසකට ජලය රැඳවිය හැකි ජල ටැංකි තුනක්. නේද? සමාන පතුලක් සහිත එකම උසකට ජලය පුරවන්න පුළුවන් ටැංකි තුනක්. මෙම එක් එක් ටැංකියේ පතුලේදී ජලය ඇති කරන පීඩනය මෙන්න මෙතනදී පීඩනය PA, මෙතනදී පීඩනය PB, මෙතන පීඩනය PC. වල අතර එක් එක් ටැංකියේ බර ඒ කියන්නේ පහළට දිගන බර WA WB WC නම් ඒවා අතර සම්බන්ධතා නිවැරදිව දැක්වෙන්නේ. හරි මේ බලන්න. ඔයාලා දන්නවා භාජනයේ හැඩය මොකක් වුණත් ජල කඳේ උස මෙතන මේ උස සෙන්ටිමීටර 5යි නම් මේ උසත් සෙන්ටිමීටර 5යි. මේ උසත් සෙන්ටිමීටර 5යි. සමාන උස නිසා නේ. උස සමාන නිසා කොහොමත් එකම මට්ටමේ පීඩනයන් මොකද වෙන්නේ? සමානයි. එයි මේ සමාන උසනේ. එහෙනම් මේ පීඩනයන් තුන එකිනෙකට සමානයි. එහෙනම් පීඩන අතර සම්බන්ධතාවය වෙන්නේ PA සමානයි PB සමානයි PC. බර කොහොමද අපි හොයාගන්නේ? වැඩි ජලධාරිතාවක් තියෙන්නේ මේකනේ. එහෙනම් වැඩිම බරක් තියෙන්නේ මෙයාගේ. එහෙනම් PB තමයි වැඩි. ඊට පස්සේ වැඩි ධාරිතාවක් තියෙන්නේ මෙයාගේ. P නෙමෙයි W ගන්න වෙන්නේ. WA. ඊළඟ අඩුම බරක් තියෙන මෙයාට WC. එවැනි උත්තරයක් තියෙනවද? ඔව්. 4 වෙනි උත්තරය. දාගමු. 4 වෙනි උත්තරය. ලේසි. මම කරන්න.
හොඳයි අපි 25 වෙනි ප්‍රශ්නයට යමු 25 වෙනි ප්‍රශ්නයට යමු මකන්න එපා නම් කියන්න 25 වෙනි ප්‍රශ්නයට යමු ඉතිපස්සෙනි ප්‍රශ්නයට යමු ජීව වායු ජනකය වායු පීඩන මැනීම සඳහා වායු මොකක්ද පීඩනය මැනීම සඳහා යූනලයක රඳ වූ ජල කඳක් භාවිතා කරනවා යූනලයේ ජල කඳ අතර උස සෙන්ටිමීටර් 10ක් වායු ගෝල පීඩන අමතරව ටැංකිය තුල ඇතිවන පීඩනය කොච්චරද කියලා අහනවා හරි ටැංකිය තුල ඇතිවන පීඩනය මම මෙහෙම අඳින්නම් 25 වෙනි ප්‍රශ්නය ඔය ආකාරයට තියෙනවා මේක බොයිලර් උඩ සම්බන්ධ වෙනවා ඒක මම ලොකුවටම අදින්නේ නැහැ ජීව වායු නේද හරි මෙහෙමයි මේකට ජලය දාලා තියෙනවා ඉතින් ජලය පිහිටලා තියෙන මෙන්න මේ වගේ උසකටලු හරි එතකොට මේකේ තියෙන මේ ජලය මෙන්න මේ මට්ටම තමයි සම මට්ටම වෙන්නේ මෙන්න මේ උස සෙන්ටිමීටර් 10ක්ලු ඔය උස මොන මීටර 10ක්ද සෙන්ටිමීටර් 10ක් හරි සෙන්ටිමීටර් 10යි එතකොට යම් මේ බලන්න මේ ජල කඳ මෙන්න මෙතනින් මෙතනට සෙන්ටිමීටර් 10ක් උස්සනවා කියන්නේ මෙන්න මෙතන මේ ඇති කරන මොන පීඩනයද මේ ජීව වායුව මගින් ඇති කරන පීඩනය මෙතනට දැනෙනවා නේද මම එතන A කියලා ගන්නම් එතන B කියලා ගන්නවා හොඳට තේරුම් ගන්න මේ ජීව වායු ජනකයෙන් එන වායු වල පීඩනය මේ බටේ දිගේ ඇවිල්ලා මෙන්න මෙතනට දැනෙනවනේ එතන පීඩනය PA ඒ පීඩනය සමාන වෙනවා මෙන්න මෙතන B ලක්ෂයේ පීඩනයට මොකද ඔයාලා දන්නවා එකම මට්ටමේ පීඩනයන් සමාන නිසා හරි එහෙනම් PA සමානයි PB හරි මට මේ B ලක්ෂයේ පීඩනය හොයන්න පුළුවන් මේ B ලක්ෂයේ පීඩනය හොයන්න පුළුවන් මේ ද්‍රව කඳේ උසට H rho G දාලා H rho G H කීයද උස සෙන්ටිමීටර් 10යි හැබැයි මීටර කරන්න cm බෙදනවා ඝනත්වය කීයද ජලයේ ඝනත්වයනේ ජලයේ ඝනත්වය මේ ඉන්නේ ජලයනේ ජලයේ ඝනත්වය 1000යි ගුරුත්වජ ත්වරණය කීයද 10යි හරිනේ එහෙනම් මේ බිඳුර මේ බිඳුව කැපෙනවා මේ බිඳුර මේ බිඳුව කැපෙනවා 1000 විතරයි ඉතුරු වෙන්නේ එහෙනම් මෙන්න මෙතනට දැනෙන පීඩනය පැස්කල් 1000යි මෙතනට දැනෙන පීඩනය පැස්කල් 1000යි කියන්නේ මෙන්න මෙතනට දැනෙන පීඩනයත් පැස්කල් 1000යි ඒ පැස්කල් 1000 දෙන්න මෙතනින් ඇති කරන ජීව වායු වලින් හරි උත්තරයක් තියනවද ඔව් උත්තරේ 3 හදාගන්න ඉක්මන් කරලා හදාගෙන 20 26 27 ප්‍රශ්න වලට ගමන් කරන්න ඉක්මන් කරන්න
හොඳයි 26 හදන්න. වෙනි ගාන හදමු. මතක නැති තියෙන කෑලි තියනවා නම් වහාම පාඩම පෙරලා බලන්න. නිකන් උටුව වගේ බල බල ඉන්න නැතු. හරි. 26 රූපයේ දක්වා ඇති පරිදි සිරස්ව අටවා තියෙන රසදිය බැරෝමීටරයක් තියෙනවා. ඒකේ සිරස් උස සෙන්ටිමීටර 76යි. මේක සෙමෙන් ඇල කරොත් රසදිය මට්ටම් අතර සිරස් උස රසදිය මට්ටම් අතර සිරස් උස ඒ කියන්නේ දැන් මම බැරෝමීටර් ඇවිල්ලා 26 නේ 26 වෙනි ප්‍රශ්නය. ඔව් දැන් මේ රසදිය බැරෝමීටරයේ කේශික තලය මෙහෙම තියෙනවානේ. එතකොට තියෙනවා සිරස් උස අපි ගමු h කියලා. දැන් මෙයාව ඇල කරනවා. එහෙම ඇල කරලා ඒත් බලනවා මෙන්න මේ රසදිය කඳේ සිරස් උස. මම මේ තියරි කොටස් වල කිව්වා මේ රසදිය කඳ කෙලින් තිබ්බත් මෙහෙම ඇල වෙලා තිබුණත් සිරස් උස ඍජු උස ගත්තොත් ඒක වෙනස් වෙන්නේ නැත. ඒක වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් උත්තරේ කීයද? 3. උත්තරේ 3 වෙනස් වෙන්නේ නැහැ. ඕමනේ මේ කොහොම ඇල කරත් රසදිය කඳේ සිරස් උස වෙනස් වෙන්නේ නැහැ. මේ ඇල උස වෙනස් වෙන්න පුළුවන් සිරස් උස ඍජු උස වෙනස් වෙන්නේ නැහැ. ඊළඟට 27 27 වෙනි ප්‍රශ්නය ගල් කැටයක් නිව්ටන් තරාදියකින් එල්ලා ඇති විට තරාදි පාඨාංකය නිව්ටන් 40යි. ගල් කැටයේ සම්පූර්ණයෙන්ම ජලයේ ගිලනසේ පාඨාංකය ගත්තොත් නිව්ටන් 24යි ජලයේ ගිල්ලලා ගත්තොත්. ඒ මත ක්‍රියාත්මක වන උඩුකුරු තෙරපුම අයියෝ මේ බලන්න වාතයේ එල්ලනකොට නිව්ටන් කීයද? 40යි. මෙහෙම එල්ලලා බලනකොට 40යි. ඕක ඔහොමම ජලයේ ගිල්ලපුවාම තරාදි පාඨාංකෙ වෙන්නේ නිව්ටන් 24ක් විදියට. කො ඉතුරු ටික දැන් 40 එකපාරම 24 දක්වා අඩු වෙලා. ඒ ඇයි? ජලයෙන් උඩුකුරු තෙරපුමක් ඇති කරලා නේද? එහෙනම් මෙතන උඩුකුරු තෙරපුම u ගන්න පුළුවන් 40න් කොච්චරක්ද? 24ක් අඩු කරලා නිව්ටන් කීයද? 16යි. නිව්ටන් 16යි උඩුකුරු තෙරපුම. ආයෙමත් තරාදිය නිකන් එල්ලලා බලනකොට ඔන්න නිව්ටන් 40යි. කොහොමම ඕක ජලයේ ගිල්ලපුවාම නිව්ටන් 24යි පෙන්න. එහෙනම් ඉතුරු ටික මොකද වෙලා තියෙන්නේ? උඩුකුරු තෙරපුම විදියට තමයි ඇවිල්ලා තියෙන්නේ. සමහර නේද? ඔන්න නිව්ටන් 24ක තරාදි පාඨාංකයක් පෙන්නනවා. මේ තරාදිය තියෙන මෙතන ආය මේක ඕම ජලයේ ගිල්ලනවා. නිව්ටන් 40යි මෙතන. මෙහෙම ජලයේ ගිල්ලපුවාම පෙන්නන්නේ නිව්ටන් 24යි. එහෙනම් ඉතුරු ටික උඩුකුරු තෙරපුම විදියට නේද? ජලය මගින් ගල් කැටේ මත ඇති කරන උඩුකුරු තෙරපුම. හරි. නිව්ටන් 16යි. හරි. 27 හරි. ඊළඟට 28 28
ආකිමිඩිස් නියමය පිළිබඳ ආකිමිඩිස් නියමය පිළිබඳ සිදු කර ඇති ප්‍රකාශ පහත දැක්වෙනවලු. ආකිමිඩිස් මූලධර්මය ආකිමිඩිස් හරි. ආකිමිඩිස් මූලධර්මයට අනුව මේ බලන්න පළවෙනි එක මොකද්ද? වස්තුවේ බර හැම විටම උඩුකුරු තෙරපුමට සමානයිලු. නෑ ආකිමිඩිස් මූලධර්මයෙන් එහෙම කිව්වේ නෑ. ආකිමිඩිස් මූලධර්මයේදී වස්තුවේ බර උඩුකුරු තෙරපුමට සමාන වෙන්නේ සම්පූර්ණයෙන්ම හරි අර්ධ වශයෙන් හරි ගිලිලා තිබ්බොත් විතරයි වස්තුවක්. වස්තුවක් ද්‍රවයක අර්ධ වශයෙන් හෝ පූර්ණ වශයෙන් ගිලිලා තිබ්බොත් විතරයි. හරි. පතුලටම ගිහිල්ලා තියෙනවා නම් උඩුකුරු තෙරපුම සමාන වෙන්නේ නැහැ. එහෙනම් ඒ වැරදි. B උඩුකුරු තෙරපුම විස්ථාපිත තරල පරිමාවයේ බරට සමානයිලු. යම් වස්තුවක් මෙහෙම ද්‍රවයකට දැම්මොත් ද්‍රවය මගින් ඇති කරන උඩුකුරු තෙරපුම මොන පරිමාවටද? විස්ථාපිත තරල පරිමාවට තර පරිමාවයේ බරට සමානයිලු. ඔව් ඒක තමයි යා කිව්වේ. මේ වලංගු වන්නේ වස්තුව සම්පූර්ණයෙන්ම තරලයක ගිලී පවතින විට පමණයිලු. නෑ. පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් කියලා තිබ්බොත් හොඳයි. B විතරයි හරි. උත්තරේ දෙක. උත්තරේ දෙක. හොඳයි උත්සාහ කරන්න 29 වෙනි ප්‍රශ්නය. වෙනි ප්‍රශ්නය උත්සාහ කරන්න. හරි. විශාලම මුහුදු යාත්‍රාවක් 29 වෙනි ප්‍රශ්නය. විශාලම මුහුදු යාත්‍රාවක් වන නැව තනා ඇත්තේ විශාලම මුහුදු යාත්‍රාවක් වන මොකද්ද? නැව තනා ඇත්තේ ප්‍රධාන වශයෙන් වානේ ලෝහය භාවිතා කරලා. කියන වානේ පාවිච්චි කරලා තමයි ලොකු නැව් හදලා තියෙනවා. අර සද්දන්තයි නැවක් නේද? නැවකට විශාල බරක් පටවාගෙන ජලය පාවෙන්නත් පුළුවන්. ලොකු බරක් පටවලා ජලය පාවෙන්නත් පුළුවන්. මේ සිදුවන්නේ මොකක්ද? ඔයාලා දන්නවද? ඕක එච්චර හිතන්න දෙයක් නැහැ. ලෝහයක් කිව්වොත් ජලය කොහොමද ගිලෙනවනේ? යකඩයක් වතුරට දැම්මොත් ජලය ගිලෙනවා. නැවක් ජලය පාවෙන්නේ කොහොමද? මෙහෙමයි. සාමාන්‍යයෙන් නැවක් නැවක් හදනකොට මම බෝට්ටුවක් වගේ එකක් හදන්නම්කෝ. හරි. මේක යකඩ වලින් හදලා තිබුණට ඇතුලේ බොක්ක වගේ හදනවනේ. පරිමාව වැඩි වෙන විදිහට. හරි. එතකොට ඔයාලා දන්නවා ඝනත්වයේ සමානයි ස්කන්ධය බෙදීම පරිමාව. ඝනත්වයේ සමානයි ස්කන්ධය බෙදීම මොකද්ද? පරිමාව. අපිට නැවක් හදන්න පුළුවන්. දැන් මේ බලන්න ස්කන්ධය කොහොම වුණත් පරිමාව කියන අගය ඒ කියන්නේ නැවක පරිමාව අපිට වැඩි කරගන්න පුළුවන් ඇතුලේ කුහර තත්ත්වය වැඩි කරලා කුහර ගතිය වැඩි කරලා පරිමාව වැඩි කරගන්න පුළුවන් නේද? නැවක ඇතුළ යම් බොක්ක වගේ හදලා ලස්සනට කුහර නේද? කුහර ගතිය වැඩි කරලා අපිට පරිමාව වැඩි කරගන්න පුළුවන්. මේ බලන්න පරිමාව වැඩි වෙන්න ඒක මෙහෙමයි. ඉතින් හිතන්න සරල දෙයක් තියෙන්නේ. මම නිකන් කියන්නම් ස්කන්ධය කිලෝග්‍රෑම් 100යි නම් හරි. දැන් පරිමාව ඝන මීටර 2යි කියලා හිතන්න. පරිමාව ඝන මීටර කීයද? 2යි. හරි. 100 දෙකෙන් බෙදුවොත් 50යි. එහෙනම් ඝනත්වය කීයද? 50යි. දැන් හිතන්න ස්කන්ධය එහෙමමයි මම පරිමාව වැඩි කරා කියලා මෙයාගේ. ඒ කියන්නේ බොක්කු ගතිය වැඩි කරා. දැන් 5යි. දැන් පරිමාව ඝන මීටර 5යි කියලා හිතන්න. එහෙනම් 100 5න් බෙදුවොත් කීයද?
20යි. ආන් දැක්කද? ඝනත්වය මොකද පරිමාව වැඩි කරන්න ඝනත්වය මොකද වෙන්නේ? අඩු වෙනවනේ. දෙකෙන් බෙදුවොත් 50යි, පහෙන් බෙදුවොත් 20යි. පරිමාව වැඩි කරපු හින්දා නේද? හරි. එහෙනම් අන්තිම කතාව මුහුදු වතුරේ පාවෙන්නේ මුහුදු වතුරේ මුහුදු ජලයේ ඝනත්වයට වඩා අඩු ඝනත්වයක් තියෙන ද්‍රව්‍ය විතරයි. මුහුදු ජලයේ ඝනත්වයට වඩා වැඩි ඝනත්වයක් තියෙන කෙනෙක්ව දැම්මොත් අනිවාර්යයෙන්ම ගිලෙනවා. එහෙනම් මුහුදු ජලයේ පාවෙන්න මුහුදු ජලයේ ඝනත්වයට වඩා අඩු ඝනත්වයකින් යුතු වස්තුවක් මුහුදේ පාවෙන්න ඕනේ. ඒ කියන්නේ යකඩ නෙමේ මොන ලෝහෙන් හැදුවත් මොන බර තියෙන ද්‍රව්‍යකින් හැදුවත් මධ්‍යන්න ඝනත්වය ජලයේ ඝනත්වයට වඩා අඩු වුණොතින් මධ්‍යන්න ඝනත්වයට වඩා ජලයේ ඝනත්වය අඩු වුණොත් ඕනම කෙහෙල් මලක් මොකද වෙන්නේ? මුහුදු ජලය මත පාවෙනවා. එහෙනම් මේ නැව් හදන්නේ නැව වාණය වලින් හදලා තිබුණට වාණය වල ඝනත්වය ජලයේ ඝනත්වයට වඩා වැඩි වුණාට නැවේ ඝනත්වය නැවේ මධ්‍යන්න ඝනත්වය ජලයේ මධ්‍යන්න ඝනත්වයට වඩා අඩුයි. ඒකයි නැව මුහුදේ පාවෙන්නේ. හරි. මොකද අර ඇතුලේ කුහර ගතිය වැඩි කරලා පරිමාව වැඩි කරලා තියෙන හින්දා මධ්‍යන්න ඝනත්වයේ සැලකුවොත් මුහුදු ජලයේ ඝනත්වයට වඩා නැවේ ඝනත්වය අඩුයි. අන්න ඒ නිසායි පාවෙන්නේ. උත්තරේ 3 වාණය වල ඝනත්වයේ ජලයේ ඝනත්වයට වඩා වැඩි වුවත් නැව තනා ඇති ආකාරය අනුව මධ්‍යන්න ඝනත්වයේ ජලයේ ඝනත්වයට අඩු වන නිසායි. උත්තරේ 3 තේරුණානේ? හරි. නැව කියන වස්තුව නේද? දැන් ඔයාලා හිතන්න දැන් මේ බෝට්ටුව මෙන්න මෙච්චරක් විතර ඝනකම් තහඩුවකින් හදලා තියෙන කියලා හිතන්නකෝ. ඒතර ඇතුළ බොක්ක වගේනේ ඇතුළ පරිමාව හිස්නේ. ඉතින් අපි බෝට්ටුවේ ඝනත්වය හොයද්දී බෝට්ටුවේ ස්කන්ධය බෙදනවා බෝට්ටුවේ මුළු පරිමාවය. එතකොට ජලයේ ඝනත්වයට වඩා අඩු ඝනත්වයක් ඉන්නේ. දැන් ඔයාලට හිතුනොත් නේද? ලොකු නැවක් හදන්න ඕනේ කියලා වාණය වලින්. ඉතින් ඒ වාණය වලින් නැව හදනකොට නැවේ අර බොකු ගතිය වැඩි කරලා නේ ඇතුලේ කුහර ගතිය වැඩි කරලා අර මධ්‍යන්න ඝනත්වයේ ජලයේ ඝනත්වයට වඩා අඩු වෙන විදිහට හැදුවොත් ඒ නැවත් මුහුදේ අනිවාර්යයෙන්ම පාවෙනවා. හරි. 29 හරි. 30 වෙනි ගාන උත්සාහ කරන්න 30 වෙනි ගාන. තිහයි 31යි උත්සාහ කරන්න. ඉස්සෙනි ගාන උත්සාහ කරන්න.
හරිද? හරි. 30 වෙනි ගාන බලමු. ඉස්සෙනි ගාන ශිෂ්‍යයෙකු විශාල ජල බඳුනක් තුල පැන්සලක් සිරස්ව අතහැරිය විට පැන්සලක් සිරස්ව මෙහෙම අතහැරපුවාම තිරස් වී ජලය මත පාවෙනවා. පැන්සලේ පහළ කෙරවල මැටි කුලියක් අලවා සිරස්ව තැබූ විට සිරස්ව ඉපිලෙන්නට වෙනවලු. එහෙම වෙන්නේ ඇයි? හරි. මෙහෙමයි. සාමාන්‍යයෙන් උදරාග මේ ජල භාජනය නම් මේකට පැන්සලක් කොහම අතහැරපුවාම ටක් ගාලා පැන්සල මොකද වෙන්නේ? මෙහෙම පාවෙනවා. තිරස්ස පාවෙනවා. මෙහෙම දැම්මට ආපහු අනිත් පැත්ත හැරලා මෙහෙම ওই විදිහට පාවෙනවා. හැබැයි මේ කෙළවරේ මැටි ගුලියක් දැම්මොත් එහෙම අනිවාර්යෙන්ම පැන්සල එක ඇත මැටි ගුලියක් කලවලා මෙහෙම දැම්මොත් එහෙම අනිවාර්යෙන්ම සිරස්ස ඔහොම ඉපිලෙනවා. ඔකට හේතුව ඇයි? නේද? හරි. මේ ආන්නකෝ. මේ වගේ වස්තු වලට තියෙන උත්ප්ලවකතා කේන්ද්‍රය සහ ගුරුත්ව කේන්ද්‍රය කියලා එකක්. හරි. මේ පැන්සලේ උත්ප්ලවකතා කේන්ද්‍රය සහ ගුරුත්ව කේන්ද්‍රය එකම ලක්ෂයේ පිහිටන හින්දායි දැන් මෙන්න මේ විදිහට පැන්සල මෙහෙම තියෙනවනේ. මම මෙයාට තට්ටුවක් දැම්මොත් කෙලවරට එයා කරකෙන්නේ මෙහෙම. ජලය ඇතුලේ. හරි. එතකොට මෙතන තමයි උත්ප්ලවකතා කේන්ද්‍රය සහ ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ. හරි. යම් වස්තුවක උත්ප්ලවකතා කේන්ද්‍රය වෙනස් කරන්න බෑ. දැන් මේ බලන්න මැටි ගුලියක් කෙරවලට ගහපු හින්දා මෙන්න මේ කෙරවලට දාපු හින්දා මේ උත්ප්ලවකතා කේන්ද්‍රය මෙතන තියෙන්න ඇති ගුරුත්ව කේන්ද්‍රය කොහෙට ගිහිල්ලාද? පහළට ගිහිල්ලා. ආන් ඒකයි අන්න ඒ නිසායි සිරස්ව මොනවා වෙන්නේද? පාවෙන්නේ. ඒ කියන්නේ උත්ප්ලවකතා කේන්ද්‍රයට වඩා ගුරුත්ව කේන්ද්‍රය කොහෙන් පිහිටන හින්දාද? පහළින් පිහිටන හින්දා. මෙතන මොකද වෙලා තියෙන්නේ? මෙතන උත්ප්ලවකතා කේන්ද්‍රය සහ ගුරුත්ව කේන්ද්‍රය එකම ලක්ෂයේ පිහිටනවා. ඒ නිසායි මේ විදිහට තියෙන්නේ. මෙතන මොකද වෙන්නේ? කෙරවලට මැටි ගුලියක් ගහපුවාම උත්ප්ලවකතා කේන්ද්‍රයට වඩා පහළට ගුරුත්ව කේන්ද්‍රය යනවා. හරි. උත්තරේ දෙක. ඒ ප්‍රශ්නේ හයිලයිට් කරගත්තත් කමන්නේ තියරි වල වැඩි නැති වැදගත් කොටසක්. හරි. 31 බලන්න. ඇග්‍රි කරන අය නම් දන්නවා. 31 ඇග්‍රි කරන අය දන්නවා.
හරි මේ පාඩමේ තියරි ඉවර වෙලා තියරි ඉවර කරලා මෙච්චර ප්‍රශ්න ගන්න නේද විභාගෙට මේ ප්‍රශ්න ගොඩක් වැදගත් ඉඳා අලුත් පාඩමක් පටන් ගන්න තිබුණානේ රූපේ දැක්වෙන ද්‍රවමානයක් ද්‍රවවල ඝනත්වය වයින් උපකරණයක් නේද එතකොට මේ ද්‍රවවල ඝනත්වය වයින් මේ උපකරණය ගත්තොත් හිස කොටසට බරක් යෙදීම නිසා සිරස්සොයි පිලෙනවලු ඒ කියන්නේ හිස කොටසට මේ තියෙන හිස කොටස මේක බල්බය මේක පරිමාණ ලකුණු කරලා තියෙන තැන C B A හරි මේ හිස කොටසට බරක් යෙදීම නිසා සිරස්සොයි පිළව අර මැටිකුලිය දැම්මා වගේ තමයි හරි ඒ නිසා තමයි ඒක කොහොමද මෙන්න මේව සිරස්සොයි පිලෙන්නේ බල්බ කොටස පළල්ව ඇති නිසා වැඩි උඩුකුරු තෙරපුමක් ලබා දෙනවලු බල්බ කොටස පළල්ව ඇති නිසා වැඩි උඩුකුරු තෙරපුමක් ලබා දෙනවලු ඇත්තක්ද ඒක ඔව් මේ බල්බ කොටස විශාල හින්දා තමයි වැඩි උඩුකුරු තෙරපුමක් ලබා දෙන්නේ පාවෙන ගතිය වැඩි වෙන්නේ මේ බල්බය විශාල හින්දා බල්බ කොටස විශාල නිසා A හරි B හරි ඊළඟට C කඳ කොටසේ පරිමාණය සමාන පරතර වලින් යුක්තයිලු ඒ කියන්නේ මේ සමාන පරතර වලින් නෑ මේ ද්‍රවමානවල පරතර සමාන නෑ වෙනස් ඉහළට යන්න වෙනස් වෙනවා හරි අර අඩි රූලේ වගේ සමාන පරිමාණ කොටස් වලින් නෙමෙයි තියෙන්නේ වෙනස් ඒක ඔළුවේ තියාගන්න හරි එහෙනම් 31ට උත්තරේ 3 ඇග්‍රි කරන අය දන්නවා ඇති ඇග්‍රි බීටෙක් කරන අය දන්නවා ඇති මේ පරිමාණ සමාන කොටස් වලින් නෙමෙයි තියෙන රාඩි රූල් වගේ වෙනස් වෙනවා හරි 31 හරි 32 හදමු බලන්න හරි ඊයද 32 ගැටලුව රූප සටහනේ ලකුණු කර ඇති ද්‍රවමානය ජලයේ සාන්ද්‍ර ලුණු ද්‍රාවණයක පොල් තෙල් ද්‍රාවණයක තබා ලබාගත් විට A B හා C සටහන් කරලා තියෙනවා පිළිවෙලට නේද ජලය A වල නෑ එහෙම කියලා නෑ ABC කියලා පාඨාංක වල තමයි ලකුණු වෙන්නේ ඒ පාඨාංක වලට අදාළ ද්‍රාවණ පිළිවෙලින් අඩංගු වර්ණය හරි මේ බලන්න යම් දැන් මේ බලන්න A ලක්ෂය වෙනකම්ම මේක ගිලනවා කියන්නේ මේ බලන්න A ලක්ෂය ගානකම් මේ ද්‍රවමානය ගිලනවා කියන්නේ ඇත්තට මේ ද්‍රවයේ ඝනත්වය ගොඩක් අඩුයි කියන එකනේ නේද ඝනත්වය අඩු නිසා වැඩිපුර ගිලිලා තියෙන්නේ එහෙනම් අනිවාර්යෙන්ම A වෙන්නේ පොල් තෙල් ඒ වෙන්නේ කවුද පොල් තෙල් මොකද ඔයාලා දන්නවා ජලය සාන්ද්‍ර ලුණු ඒ වගේම පොල් තෙල් ගත්තොත් ඝනත්වය අඩුම වෙන්නේ කවුද පොල් තෙල් ඊළඟට B ඊළඟට එන්නේ ජලය C ඝනත්වය වැඩිම වෙන්නේ සාන්ද්‍ර ලුණු ජලය හරි සාන්ද්‍ර ලුණු ජලය පොල් තෙල් ජලය සාන්ද්‍ර ලුණු හරි පිළිවෙලට තියෙනවා දෙවෙනි උත්තරේ හරි ලේසි ඒක මොකද මෙතනට වෙනවා කියන්නේ මෙතනට වෙනකම්ම ගිලනවා කියන්නේ ඝනත්වය අඩුයි මේ හරියට ගිලනවා කියන්නේ ඝනත්වය ගොඩක් වැඩි ඒ චුට්ටයි ගිල්ලා තියෙන මේ ද්‍රවමානය චුට්ටක් ගිල්ලා තියෙනවා කියන්නේ ඝනත්වය වැඩි ඒ වගේම තමුන්
මතකේ තියෙන්න ඕන ජලයට වඩා පොල් තෙල් වල ඝනත්වය අඩුයි ජලයට වඩා සාන්ද්‍ර ලුණු ජලයේ ඝනත්වය ගොඩක් වැඩි. 32 වෙනි ප්‍රශ්නේත් හරි. ඊළඟ question number 33 33 වෙනි ප්‍රශ්නය බලමු. 33 වෙනි ප්‍රශ්නය බලමු. තරල ප්‍රවාහ පිළිබඳ 33 වෙනි ප්‍රශ්නය තරල ප්‍රවාහ පිළිබඳ පහත දී ඇති තරල ප්‍රවාහ පිළිබඳ පහත දී ඇති ප්‍රකාශ සලකා බලන්නලු. හරි මතක නැත්තම් නෝට් එක පෙරලා බලන්න ඕනේ. එකපාරට නම් නේද? ඉබ්බෝගේ බලන් ඉන්න නැතුව ඒ අනාකූල ප්‍රවාහයක යම් ලක්ෂයක් පසු කරන තරලාංශක ප්‍රවේගයේ කාලය සමග වෙනස් නොවේ. කාලය සමග වෙනස් නොවේ. ඒක හරිද? ඒක හරිද? අනාකූල ප්‍රවාහයක යම් ලක්ෂයක් පසු කරන තරලාංශක ප්‍රවේගයේ කාලය සමග වෙනස් වෙන්නේ නැහැලු. ඒ කියන්නේ මෙහෙමයි. දැන් මේ අනාකූල තරල ප්‍රවාහයේ රේඛාව නම් මෙන්න මේ ලක්ෂය පසු කරන ඕනෑම ඔය ලක්ෂය පසු කරලා යන ඕනෑම අංශුවක ප්‍රවේගයේ කාලයත් එක්ක වෙනස් වෙන්නේ නැහැ. ඒකයි අනාකූල අනවරත තත්ත්වය කියලා කියන්නේ ඒ නිසානේ. එතකොට කාලය සමග වෙනස් වෙන්නේ නැහැ. A හරි. B අනාකූල ප්‍රවාහ යනු ආකූල ප්‍රවාහ යනු කැළඹිලි සහිත ප්‍රවාහලු. ඔව්. ආකූල ප්‍රවාහයක් කියන්නේ කැළඹිලි සහිතයි. නිකන් අර මේ ඊටාම වේගින් අර ගල් තියෙන තැන්වල ගඟ ගලාගෙන යන වේගින් ආකූලයි. හරිද? එතකොට B හරි. C තරල ප්‍රවාහයක ප්‍රවාහය අඩුම අගයේ සිට තරල ප්‍රවාහයක ප්‍රවේගය අඩුම අගයේ සිට ක්‍රමයෙන් වැඩි කරන විට ප්‍රවාහය ආකූල තත්ත්වයේ සිට අනාකූල තත්ත්වයට පත් වෙනවලු. මෙහෙමයි. ටැප් එකක් හිමීට අරපුවම හිමීට ලස්සනට වතුර ගලාගෙන යනවා නම් අනාකූලයිනේ. වේගය වැඩි කරපුවාම ඒ කියන්නේ කරාම හොඳට බැලපුවාම මුකුත් නෑ සටපට ගාලා වතුර විසි වෙන්න ගන්නවා. අනාකූල තත්ත්වෙ නම් ආකූල තත්ත්වයටපත් වෙනවානේ. හරි. ඉතින් ප්‍රවේගය අඩු වෙනකොට ප්‍රවේගය අඩුයි නම් අනාකූලයි ප්‍රවේගය ගොඩක් වැඩි නම් ආකූලයි. ඉතින් මෙයාලා කියන්නේ මොකද්ද? තරල ප්‍රවාහයක ප්‍රවේගය අඩුම අගයේ සිට වැඩි අගය දක්වා ප්‍රවාහ වේගය අඩු අගයේ සිට වැඩි අගය දක්වා ගමන් කරනකොට ප්‍රවාහය ආකූල තත්ත්වයේ සිට අනාකූල තත්ත්වයට පත් වෙනවා. නෑ අනාකූල තත්ත්වයේ සිට ආකූල තත්ත්වයටයි පත් වෙන්නේ. උත්තරේ C වැරදි. එතකොට හරියන්නේ A හා B පමණයි. උත්තරේ 3. 33ට උත්තරේ 3. උත්තරේ 3. 34 හදන්න. හරි. අනාකූල ප්‍රවාහයක් සම්තතික ලෙස සිදුවන විට අනාකූල ප්‍රවාහයක් සම්තතික ලෙස සිදුවනකොට හරි. හරි. හදාගෙන යන්න බලන්න. හදාගෙන යන්න බලන්න.
හරි. අනාකූල ප්‍රවාහයක් සන්තතික ලෙස කියන්නේ ඒකාකාර විදිහට සිද්ධ වෙනකොට ප්‍රවාහ බටයක යම් හරස්කඩක් කරහා තප්පරයකදී පිටවන ජල පරිමාව කාලය සමග වෙනස් නොවේ. හරි නේද? ඒ කියන්නේ මේ ප්‍රවාහ බටයෙන් තප්පරයකදී පිටවන ද්‍රව පරිමාව එක තප්පරයකදී පිටවන ද්‍රව පරිමාව හැමතිස්සෙම සමානයි. සෑම තප්පරයකදීම එකම තරණ පරිමාව තමයි එළියට විසි වෙන්නේ. ඒ හරි. B ප්‍රවාහ බටේ පටු ස්ථානවලදී ප්‍රවාහ වේගය වැඩිලු. ඔව්. බටේ එන්න හීනි වෙනකොට වේගය මොකද වෙන්නේ? වැඩි වෙනවා. නේ? අපි අර වතුර විද්දවනකොට එහෙම නේද? ඇඟිල්ලෙන් පොඩ්ඩක් කී අර සිදුර කට චුට්ටක් වහන්නේ. එතකොට ප්‍රවේගය වැඩි වෙනවා. අනාකූල රේඛා ඡේදනය නොවේ. ඔව් කවදාවත් අර අනාකූල රේඛා ඡේදනය වෙන්නේ නැහැ. සමාන්තරව ගමන් කරන්නේ නේද? දැන් සාමාන්‍ය ප්‍රවාහ බටයක් වතුර පහරක් ගත්තොත් එහෙම බටෙන් යන අනාකූල ප්‍රවාහයක් ගත්තොත් ඒකේ අනාකූල රේඛා ගොඩක් තියෙන්න පුළුවන්. අනාකූල රේඛා ගොඩක් තියෙන්න පුළුවන්. ඒ අනාකූල රේඛා ගොඩක් තියෙනවා කියන්නේ මෙන්න මේ වගේ. මොනතරයිද? සමාන්තරයි. හරි. මෙහෙම ඡේදනය වෙන්නේ නැහැ. එහෙම ඡේදනය වුණොත් ඒක ආකූල වෙනවා. වතුර විසි වෙවි යනවා. එහෙනම් ABC තුනම හරි අප්පා. ඒක උත්තරේ කීයද? 5. උත්තරේ 5. 34ට උත්තරේ 5. 35 හදන්නකෝ. පහර දැක්වෙන ප්‍රකාශ අතරින් අසත්‍ය ප්‍රකාශය තෝරන්න. අසත්‍ය 35. අසත්‍ය ප්‍රකාශය තෝරන්න. පහත දැක්වෙන ප්‍රකාශ අතරින් අසත්‍ය ප්‍රකාශය තෝරන්නලු. හරි. මේ බලන්නකෝ. දෙවෙනි එක කියද්දිම තේරෙනවා. හරි පළවෙනි එක බලමු. අසම්පීඩිත තරලයක් ප්‍රවාහය වන විට තරලයේ ඝනත්වය සෑම තැනකම නොවෙනස්ව පවතී. අසම්පීඩ්‍ය තරලයක් කොහෙන්වත් ආපහු සැරයක් කරන්ට් එක ගිහිල්ලා ආවනේ. හොඳයි. තමක් නැහැ. අපි බලමු 35. අසම්පීඩිත තරලයක් ප්‍රවාහය වන විට තරලයේ ඝනත්වය සෑම තැනම සමානයි. ඔව් සමානයි. අසම්පීඩ්‍යය කියලා කියන්නේ කොහෙවත් ඝනත්වය වෙනස් වෙන්නේ නැහැ. හරි. දෙක බර්නූලි මූලධර්මයට අනුව හැසිරෙන්නේ දුෂ්‍රාවී බල සැලකිය යුතු තරම් විශාල දුෂ්‍රාවී බල විශාලේ වගේ නෑ. දුෂ්‍රාවී බල නොගිනිය හැකි තරම් කුඩා. දුෂ්‍රාවී බල කියලා කියන්නේ අර තරලවල තියෙන ඝර්ෂණ බල ගැන කතා කරද්දී ඒ කියන්නේ තරල අතර සිද්ධ වෙන මොන බලද? ඝර්ෂණ බල. ඒව තමයි දුෂ්‍රාවී බල කියන්නේ. ඒවා නොගිනිය හැකි තරම් නේ. හොඳට බලන්න බර්නූලි මූලධර්මයේ විස්තර කර දෙන දුෂ්‍රාවී බල නොගිනිය හැකි තරම්. හරි. උත්තරේ කීයද? 2. ඒක වැරදි කතාවක්. බර්නූලි මූලධර්මයට අනුව දුෂ්‍රාවී බල සැලකිය යුතු තරම් විශාල වූ ද්‍රවලු ගන්න. වැරදි. තුනක් බලමුකෝ. බර්නූලි මූලධර්මයෙන් කියවෙන්නේ ශක්ති සංස්ථිතියක් පිළිබඳ. ඔව් ශක්ති සංස්ථිතියක් පිළිබඳ තමයි. ඊළඟට අනවරත ප්‍රවාහයක එකම තිරස් මට්ටමේ ලක්ෂ දෙකක් සැලකූ විට ප්‍රවේගය වැඩි වන විට පීඩනය අඩු වෙනවා.
ඔයාලා දන්නවා. පීඩනය වැඩි තැන වේගය අඩුයි. වේගය වැඩි තැන පීඩනය අඩුයි. පීඩනය වැඩි නම් වේගය අඩුයි. පීඩනය අඩුයි නම් වේගය වැඩි. 36 හරි 36 ගණක් තියෙන්නේ හදන්න තියෙන්නේ. 36 ගණක් තියෙන්නේ. හදමු. Question number 36. හරි මේ A මේ B හරි රූපේ දැක්වෙන නලය තුලින් A සිට B දෙසට අනවරත ලෙස ජලය ගලාගෙන යනවලු ජලය ගලනවලු ඒ හරස් කළ විස්කම්භය ඇවිල්ලා 2.8යි මම දාගන්නවා 1.4යි කියලා හරිද විස්කම්භය 2.8යි නම් අර 1.4යි ඒ වගේම B හරස් කළේ විස්කම්භය දීලා තියෙනවා 0.7යි සෙන්ටිමීටර් එහෙමනම් මම අරේ දාගන්නවා 0.35යි සෙන්ටිමීටර් කියලා හරිද මට අරේ තමයි වැදගත් වෙන්නේ මෙතන විස්කම්භය 2.8යි ඒ හින්දා මම 1.4ක් දාගත්තා මෙතන විස්කම්භය 7යි මම අරය 0.35ක් දාගත්තා ඒ වගේම ඒ කෙලවරද ජලය ගලන වේගය ඒ කෙලවර ජලය ගලන වේගය 0.2යි ms වෙන එක මේ v1 කියලා ගමු මේ පැත්තේ v2 කියලා ගමු හරි b කෙලවරේදී ජලය ගලන වේගය හරි ලේසි නේද ජලය ගලන වේගය සාන්තතික ප්‍රවාහ සමීකරණයට අනුව A1 V1 සමානයි A2 V2 මෙතනදී හරස්කඩ වර්ගඵලය ගුණ කිරීම ප්‍රවේගය සමාන නම් මෙතනදී හරස්කඩ වර්ගඵලය වැඩි කිරීම ප්‍රවේගයට මෙතන A1 කීයද 5r වර්ගය දාන්න වෙන්නේ 5r වර්ගය 1.4 වර්ගය සෙන්ටිමීටර මීටර කරන්න ඕනේ නැහැ ප්‍රවේගය කීයද 0.2යි A2 0.35 වර්ගය B2 තමයි අහන්නේ 5r වර්ගය මෙතන 5r වර්ගය හරිනේ 5 ට 5 මොකද වෙන්නේ කැපෙනවා 5 ට 5 කැපෙනවා හරි මට ලියන්න පුළුවන් 1.4 වර්ගය ගුණ කිරීම 0.2 බෙදීම මෙන්න මෙයා මෙහෙට උඩ බෙදීමක් වෙනවා නේද එතකොට මට V2 වෙනවා හරි සුළු කරලා බලන්න කැලලකින් එකයි දශම හතරේ වර්ගය අරගෙන වැඩි කරනවා 0.2කින් ඒක බෙදන්න ඕන 0.35 වර්ගයෙන් මට එනවා 3.2ක් 3.2යි 36ට උත්තරේ 3.2යි උත්තරේ 3 හොඳ ඇත්තද හැදුවා උත්තරේ කීයද 3 හදාගමු 37 හදමු
හරි 37 වෙනි ප්‍රශ්නේ බලමු. වෙනි ප්‍රශ්නේ බලමු. 37 වෙනිගේ රූප සටහනක් මට ඇඳ ගන්න වෙනවා. එන්නේ ද්‍රව මට්ටමේ උස h. ඒ කියන්නේ මේ ද්‍රව කඳේ උසයි මේ ද්‍රව කඳේ උසයි අතර වෙනස h. තේරෙන්න ඕන. හරි. A1 අණු A2 හතරට එකයිලු. ඒ කියන්නේ මේ හරස්කර වර්ගඵලයන් දෙක අතර අනුපාතය 4ට 1යි නම් v අගය අහනවා. එහෙනම් මම 37 වෙනි ප්‍රශ්නෙට මම දානවා සම්තත්තා සමීකරණය. සම්තතික ප්‍රවාහ සමීකරණය සම්තතික ප්‍රවාහ සමීකරණය. හරි. A1 V1 සමානයි A2 V2 නේද? A1 V1 සමානයි A1 V1 සමානයි මෙහා පැත්තේ A2 V2. හරි. හරි. මේ බලන්න. මේ ගුණ කිරීමේ A2 මෙහෙට දාන බෙදීමේ A2 වෙනවා. හරි. A1 බෙදීම A2 කීයද? A1 බෙදීම A2 4ට 1යි. A1 4ක් වෙදි මෙයා 1යි. B1 කීයද? 0.4යි. හරි වැඩි කරමු. 1.6යිද? 1.6යි. බලන්න උත්තරයක් තියෙනවද කියලා 1.6 කියලා තුන්වෙනි උත්තරේ. මෙතන ප්‍රවේගය 1.6යි ms ඍණ 1යි. ඔන්න 37 වෙනි ප්‍රශ්නේ හැදුවා. අන්තිම කෙටි ප්‍රශ්නෙත් හදන්න තනියම උත්සාහ කරන්. ඒකෙන්මයි තියෙන්නේ. ඉතින් 8 වෙනි ගාන හදන්න ඔය රූප සටහනෙන්මයි තියෙන්නේ.
38 වෙනි ගාන ඒ රූප සටහනින්මයි ඒක ටිකක් දීර්ඝව යනවා සිරස් නල දෙකේ ද්‍රව මට්ටම් අතර වෙනස h අහනවා ඒවා මේ විදිහට කරන්නේ අපි එහෙනම් මෙතනට දාමු බර්නූලි මූලධර්මය මෙහෙමයි මෙන්න මේක පොඩ්ඩක් මතක තියාගන්න බර්නූලි මූලධර්මය දාන්න මෙන්න මේ ස්ථානයටයි මේ ස්ථානයටයි එතන මෙතන ඉඳන් පොළොව මට්ටමට තියෙන උස අනිවාර්යෙන් ලකුණු කරගන්න ඕන මේ උස h1 නම් මේ උසත් h1 මම මෙතන h කියලා දාලා තියෙන හින්දා තමයි මම එහෙම මුකුත් දැම්මේ නැත්තේ h කියලා දැම්මේ නැසේ h1 කියලා ගමු මේ උසට මේ උස සමානයි මොකද මේක විභව ශුන්‍ය මට්ටමනේ හරි අපි දන්නේ ඒක කොහේ තියෙනවද කියලා හරි එහෙනම් බර්නූලි මූලධර්මය දාමු බර්නූලි මූලධර්මයට අණුව මොකද්ද බර්නූලි මූලධර්මයට අණුව බර්නූලි මූලධර්මයට අණුව මෙතනදී පීඩනය P1 කියලා ගමු P1 ධන විභව ඒකීය පරිමාණක විභව ශක්තිය ගන්න පුළුවන් මේ උස පාවිච්චි කරලා H1 ρ g ධන මෙතනදී ඒකීය පරිමාප චාලක ශක්තිය ගන්න පුළුවන් භාගයක් ρ v1 වර්ගය සමානයි මෙතනදී පීඩනය P2 කියලා ගමු P2 සමානයි P2 ධන H1 ρ g ඒකීය පරිමාප විභව ශක්තිය H1 ρ g ධන භාගයක් ρ v2 වර්ගය ඔයාලට තේරෙනවද H ρ g ට H1 ρ g කැපෙනවා H1 ρ g ට H1 ρ g සමාන හින්දා කැපෙනවා මම කියන්නේ පීඩනය වැඩි කොතනද කියලා මේ බලන්නකො මෙතන වේගය අඩුයි 0.4යි වේගය මෙතන වේගය 1.6යි මෙතන අඩු වේගයක් එහෙනම් පීඩනය වැඩි එහෙනම් පීඩනය වැඩි තැනට මේ මෙයා වැඩි මෙයා අඩුයිනේ එහෙනම් මෙයාව මෙහෙට දාමු P1 ඍණ P2 මට මෙයාව මෙහෙට දාන්නත් පුළුවන් ඒත් වැඩි කෙනා මෙයානේ මෙයාව මෙහෙට දාන්න එතකොට P1 ඍණ P2 සමානයි භාගයක් ρ v2 වර්ග ඍණ ඇයි මෙයාව මෙහෙට දානවනේ භාගයක් ρ v1 වර්ග හරි මේ තියෙන පීඩන අන්තරයනේ මේ පීඩන අන්තරය ගන්න පුළුවන් ඔයාලට මතකද දන්නේ මෙන්න මෙතනට h ρ g දාලා ඒ කියන්නේ මෙහෙමයි මේ පීඩන වෙනස ගන්න පුළුවන් මේ උසේ වෙනසක් ඇවිල්ලා තියෙනව නේද මෙතන ඉඳන් මෙතනට තියෙන උසයි මෙතන ඉඳන් මෙතනට තියෙන උසයි අතර වෙනස h නේ හොඳට බලන්න h නේ වෙනස ඒ වෙනසට මම h ρ g දානවා ඒ වෙනස ඇති වෙන්නේ මේ පීඩන අන්තරයෙන් එහෙනම් මම මේකට දාන්නේ හරි එතන විශේෂයි h ρ g දැක්කද h ρ g දානවා ඒ පීඩන වෙනස තියෙන තැනට මෙතන අගයන් ටික ආදේශ කරමු ඒ මොනෙත් නැහැ භාගයක් රෝ පොදුයි v2 වර්ග ඍණ v1 වර්ග හරි බලන්න රෝට රෝ කැපෙනවානේ මේ ජලයේනේ ඔක්කොම තියෙන්නේ රෝට රෝ කැපෙනවා ඝනත්වය කැපෙනවා g10යි v2 වර්ග 1.6 වර්ගය අඩු කිරීම v1 වර්ග කීයද 0.4 වර්ගය සුළු කරමු පරිස්සමට 10යි h සමානයි භාගයයි 1.6 වර්ගෙන් අඩු කරන්න ඕන 0.4 වර්ගයක් 2.4 හරි 2.4 දැන් ඊළඟ 10යි h සමානයි 2.4 දෙකෙන් බෙදුවොත් 1.2යි නේද 1 කීයද 2යි දැන් මේ ගුණ කිරීමේ 10 මෙහෙට දාන්න
ಗುಣ කිරීමේ 10 මෙහෙම දැම්මොත් බෙදීම 10ක් වෙනවා. ඒ කියන්නේ 0.1 කීයද? 1 2 බින්දුව කීයද? 1 2. හරිනේ? ඒකක වල ප්‍රශ්නයක් තියෙනවද කියලා මම මේ බැලුවේ. නෑ. ඒකක වල ප්‍රශ්නයක් නෑ නේ. කිසිදු ප්‍රශ්නයක් නෑ. මීටර් 0.1 උත්තරේ තියෙනවා 4. මේ ගාන දෙතුන් වතාවක් හදලා ප්‍රැක්ටිස් කරන්න බර්නූලි ආවොත් ඔය වගේ ගානක් තමයි එන්නේ. මතක තියාගන්න මෙන්න මේ උසේ වෙනසට දාන්න පුළුවන් h ρ g h ρ g එන්නේ පීඩන වෙනස. මෙතන මේ උසේ වෙනසක් එන්න හේතුව මෙතන ඇතිවන මොන වෙනසද? පීඩන වෙනස කියන එක ඕන හරකට තේරෙන්න ඕන. මෙතන පීඩනය වැඩි මෙතන පීඩනය අඩුයි. පීඩනය වැඩි හින්දා වැඩි උසක්. පීඩනය අඩු හින්දා අඩු උසක්. ඔය උසවල් දෙක අතර වෙනස එන්නේ පීඩන වෙනස හින්දා. තේරෙනවනේ? හරි. එහෙනම් අපි මේ ප්‍රශ්නෙත් ඉවර කරානේ. හොඳයි එහෙනම් පළවෙනි 38 වෙනි ප්‍රශ්නෙත් ලියාගෙන ඉක්මනටම පළවෙනි ව්‍යුහගත රචනා ප්‍රශ්න ඉවර කරන්න උත්සාහ කරා. ඉක්මනට ඉක්මන් කරන්න පටන් ගන්න. පළවෙනි ව්‍යුහගත ඉවර කරා. ඉක්මනට ආරම්භ කරන්න. මම කරනකන් ඉන්නේ නැතුව. හොඳයි මම එන ව්‍යුහගත එක පටන් ගන්නවා. සිස්ටම් පිරවීම නේද? මුළු පාඩමෙන්මයි කියන්නේ. හොඳයි ව්‍යුහගත ව්‍යුහගත රචනා පළවෙනි එක. ව්‍යුහගත රචනා පළවෙනි එක බලමු. විෂම හැඩයෙන් යුත් ලෝහ කුට්ටියක්, නිව්ටන් දුම්තරාදියක්, නූලක්, ජල බීකරයක්, විස්ථාපන බඳුනක් සහ මිනුම් සරාවක් ඔබට සපයලා තියෙනවා. හරි. ලෝහ කුට්ටිය තරාදියෙන් එල්ලා වාතයේ කිරු විට පාඨාංකය 0.72 නිව්ටන්. ලෝහ කුට්ටියේ ස්කන්ධය හරි රෝමිලට්ටන් 1. බර හොයලා දීලා තියෙනවා. නිව්ටන් 0.72 නේද?
හරි ස්කන්ධය කොහොමද හොයන්නේ දැන් සාමාන්‍යයෙන් ස්කන්ධයක් බරක් කරන්න 10න් වැඩි කරන්නේ එහෙනම් බරක් ස්කන්ධයක් කරන්න 10න් බෙදන්න ඕන එහෙනම් මේක 10න් බෙදන්න 0.072 කිලෝග්‍රෑම් 0.072 කිලෝග්‍රෑම් හරි ලෝහ කුට්ටියේ පරිමාව සෙවීමට ඇති පහසුම ක්‍රමය ලියා දක්වන්නලු මේක උඩ ග්‍රෑම ලියා ගන්න පුළුවන් 1000න් වැඩි කරලා 1000න් වැඩි කරලා ඕනනම් ග්‍රෑම වලට ලියාගෙන 1000න් වැඩි කරොත් 72යි ග්‍රෑම් හරි ඊළඟට ගන්න මොකද්ද ලෝහ කුට්ටියේ පරිමාව සෙවීමට ඇති පහසුම ක්‍රමය මෙහෙමයි මේ ලෝහ කුට්ටිය ඔහොමම ද්‍රවයක ගිල්ලනවා ජල බීකරේ ගිල්ලනවා ජල බීකරේ ගිල්ලපුවාම එතකොට විස්ථාපනය වෙන ජල පරිමාව තියෙනව නේද ආන් ඒක සමාන වෙනවා මොකේද මෙන්න මේ ලෝහ කුට්ටියේ පරිමාවට හරි එහෙනම් රෝමිලක්කන් දෙක ලියන්න පහසුම ක්‍රමය මෙහෙම ලියා ගන්න ඉක්මන් කරන්න විස්ථාපන බඳුන ජලයෙන් පුරවා ලියන්න විස්ථාපන බඳුන ජලයෙන් පුරවා ලියාගෙන යන විස්ථාපන බඳුන ජලයෙන් පුරවා ලෝහ කුට්ටිය ජලයේ සම්පූර්ණයෙන් ගිලුණු පසුව ලෝහ කුට්ටිය ජලයේ සම්පූර්ණයෙන්ම ගිලුණු පසුව ලෝහ කුට්ටිය ජලයේ සම්පූර්ණයෙන්ම ගිලුණු පසුව විස්ථාපනය වූ ජල පරිමාව මිනුම් සරාවකින් මැන ගැනීම මිනුම් ශරාවකින් මැන ගැනීම හරි මැන ගැනීම රෝමිලක්කන් 3 එක සහ දෙකෙහි ලබා ගන්නා අගයන් මගින් ලෝහයේ ඝනත්වය සෙවීමට සමීකරණයක්. ඇයි අනේ සමීකරණය අපි දන්නවනේ. ඝනත්වය සමානයි ස්කන්ධය බෙදීම මොකක්ද? පරිමාව. ලියා ගන්න. ඝනත්වය සමානයි ස්කන්ධය බෙදීම පරිමාව. ඝනත්වය සමානයි ස්කන්ධය බෙදීම පරිමාව. ඊළඟට රෝමිලක්කන් 4 අහනවා අපි හොයාගත්ත ලෝහ කොටසේ පරිමාව ඝන සෙන්ටිමීටර් 15යි නම් ලෝහේ ඝනත්වය අහනවා. එහෙනම් රෝ සමානයි m අපි හොයාගත්ත 72යි ග්‍රෑම් පරිමාව දීලා තියෙනවා 15යි ඝන සෙන්ටිමීටර්. එහෙනම් 72 15න් බෙදන්න තියෙන්නේ 4.8යි 4.8 ග්‍රෑම් ඝන සෙන්ටිමීටරයට ඔන්න ඝනත්වය හෙව්ව හරිම ලේසි 4.8 ග්‍රෑම් ඝන සෙන්ටිමීටරයට හදාගමු. පස්වෙනි ප්‍රශ්නය
දුනු තරාදී එල්ලාදී ලෝහ කුට්ටිය ජලයේ ගිලෙනසේ ජලය තුළට පහත් කරාලු. අර ලෝහ කුට්ටිය ඔහොම ජලයට පහත් කරා. එතකොට තරාදි පාඨාංගය පෙන්වන්නේ 0.57යි කියලා. තරාදි පාඨාංගය පෙන්වන්නේ කොච්චරයිද? 0.57යි. ලෝහය මත ක්‍රියාත්මක වන උඩුකුරු තෙරපුම හරිම ලේසි. එහෙනම් U උඩුකුරු තෙරපුම හොයන්න පුළුවන් මේ රෝමි ලක්කම් 1 පහේ රෝමි ලක්කම් 1 උඩුකුරු තෙරපුම හොයන්න පුළුවන්. වාතයේදී බර 0.72යි ඒක ජලයේ ගිල්ලපුවාම කොච්චරයිද 0.57යි. එහෙනම් මේ දෙක අඩු කරපුවාම අපිට එන උත්තරයක් 0.15යි කියලා. 0.15 නිව්ටන්. 0.15 නිව්ටන් ලියාගමු. හරි. රෝමි ලක්කම් 2 අපෙන් අහනවා ලෝහ කුට්ටියේ සාපේක්ෂ ඝනත්වය. හොඳට බලන්න සාපේක්ෂ ඝනත්වය හොයන්න පුළුවන්. ලෝහ කුට්ටියේ සාපේක්ෂ ඝනත්වය ගන්න පුළුවන්. ඔයාලා දන්නවා සාපේක්ෂ ඝනත්වය කියලා කියන්නේ ඕනෑම කෙනෙක්ගේ ඝනත්වයේ ජලයේ ඝනත්වයෙන් බෙදුවොත් එන්නේ සාපේක්ෂ ඝනත්වය. දැන් මේකේ ඝනත්වය කතාවක් දීලා නැහැනේ. මේකේ දීලා තියෙනවා අපිට වස්තුවේ බර දන්නවා, උඩුකුරු තෙරපුම දන්නවා නේද? මතකද දන්නේ පෙරලා බලන්න මතක නැත්තම් වස්තුවේ බර බෙදන්න ඕන උඩුකුරු තෙරපුමෙන්. මතක් කරගන්න නෝට් එකේ දීලා තියෙනවා තියරිය වස්තුවේ බර 0.72 නිව්ටන් නැත්තම් කවන්නේ 0.72 නිව්ටන් උඩුකුරු තෙරපුම ඇවිල්ලා 0.15 නිව්ටන්. එතකොට මට සාපේක්ෂ ඝනත්වය එනවා 4.8ක්ද? 4.8ක් එනවා. 4.8යි කියලා එනවා. ඒ සාපේක්ෂ ඝනත්වය ඒකකයක් නැහැ. සාපේක්ෂ ඝනත්වය. රෝමි ලක්කම් 3 ජලයේ ඝනත්වය 1000යි නම් ලෝහ කුට්ටියේ ඝනත්වය අහනවා. එහෙනම් සාපේක්ෂ ඝනත්වය දීලා තියෙනවා නම් ඝනත්වය හොයන්න පුළුවන්. සාපේක්ෂ ඝනත්වය ජලයේ ඝනත්වයෙන් වැඩි කරන්න ඕන. එහෙනම් කෙලින්ම අපිට ඝනත්වය හොයන්න පුළුවන් 4.8 වැඩි කිරීම කීයද? 1000. ජලයේ ඝනත්වයෙන් වැඩි කරන්න 4800ක් එනවා කිලෝග්‍රෑම් ඝන මීටරයට. කිලෝග්‍රෑම් මොන මීටරයටද? ඝන මීටරයට. කිලෝග්‍රෑම් ඝන මීටරයට. හරි අපි ඊළඟ ව්‍යුහගත එකක් ඉක්මනටම කරමු. තියරි මතක නැත්නම් බලන්න ආපහු පෙරලලා බලන්න. ඒ පෙරලලා බැලුවොත් තමයි මතක් වෙන්නේ.
හරි දෙවෙනි එක බලමු අපි. අහන්න එපා නම් කියන්න. දෙවෙනි ව්‍යුහගත එක හරි. දෙකේ රෝමිලක්කම් එක පීඩනය යන්න අර්ථ දක්වන්නලු. පීඩනය කියන්නේ මොකක්ද? ඒකක වර්ගඵලයක් මත යොදන බලය ලියන්න එහෙනම්. ඒකක වර්ගඵලයක් මත යෙදෙන අභිලම්බ බලය. ඒකක වර්ගඵලයක් මත යෙදෙන අභිලම්බ බලය. හරි. ඒකක වර්ගඵලයක් මත යෙදෙන අභිලම්බ බලය. රෝමිලක්කම් දෙක දිග සෙන්ටිමීටර් 50යි පළල සෙන්ටිමීටර් 40ක් වන ඍජු කෝණාශ්‍රාකාර ආධාරකයක් මත පෘෂ්ඨයට ලම්බකව නිව්ටන් 40ක බලයක් ක්‍රියා කරනවලු. පෘෂ්ඨය මත ඇති කරන පීඩනය මතකද දන්නේ? පීඩනය සමානයි බලය බෙදීම වර්ගඵලය සූත්‍රය. පීඩනය සමානයි බලය බෙදීම වර්ගඵලය. බලය නිව්ටන් 40යි වර්ගඵලය කීයද? දිග පළල දීලා තියෙනවනේ 50 වැඩි කිරීම 40 ගමු. 50 වැඩි කිරීම 40 පොඩ්ඩක් අහන්න. 50 සෙන්ටිමීටර 40 සෙන්ටිමීටර ඔය දෙකම මීටර කරන්න ඕන. 50 මීටර කරන්න 100ෙන් බෙදන්න ඕන. ඒ 100 උඩට දානවා. 40 මීටර කරන්න 100ෙන් බෙදනවා. ඒ 100ත් උඩට දානවා. අයිසුළු කරමු. බිංදු දෙකට බිංදු දෙක කැපෙනවා. 4ට 4 එකයි 40ට 4 10යි 5ට 5 එකයි 10ට 5 2යි 2 100ෙන් වැඩි කරද්දි 200යි. පැස්කල් කීයද? පැස්කල් 200ක් එන්නේ. හරි සුළු කරගන්න. පැස්කල් 200යි. Pascal 200යි. Sharia හරි. රෝමිලක්කම් තුන සාමාන්‍ය ගොයම් කැපීමට භාවිතා කරන ට්‍රැක්ටරයක ටයර් සහිත යන්ත්‍රයක ටයර් සහිත රෝද යොදා ඇත. ගොයම් කපන්න ගන්න මැෂින් එකක ටයර් වලට මේ රෝද වලට ටයර් දාලා තියෙනවා. නමුත් මඩ සහිත කුඹුරු වල ගොයම් කැපීමට එවැනි යන්ත්‍ර ටයර් ගණන වැඩි කර හෝ චේන් යොදා සකස් කර ඇත. ඔව් මෙහෙමයි. ටයර් ගණන වැඩි කරපුවාම පෘෂ්ඨ වර්ගඵලය වැඩි වෙනවනේ. චේන් යොදා ගන්නවා කියන්නේ පෘෂ්ඨ වර්ගඵලය වැඩි වෙනවා. මොකද ගොයම් කපන කාලෙදී පොළව හයියයිනේ. එහෙනම් එරෙන්නේ නැහැ. හැබැයි මොනවාද? අර මඩ තියෙන කුඹුරු වල ටයර් තියෙන ඒවා තිබ්බොත් එරෙනවා. ඒ නිසා එක්කෝ ටයර් ගන්න වැඩි වෙන්න ඕන. එහෙම නැත්නම් ටයර් පළල වැඩි වෙන්න ඕන. හරි. හොඳයි. ඒ පළල වැඩි කරපුවාම පෘෂ්ඨ වර්ගඵලය වැඩි වෙලා මොකද වෙන්නේ? පොළොවට දැනෙන පීඩනය අඩු වෙලා මොකද වෙන්නේ? එරෙන එක අඩු වෙනවා. හරි. ලියා ගන්න මෙහෙම. ඒකට හේතුවනේ අහන්නේ ලියා ගමු.
පොළවේ ගැටෙන වර්ගඵලය වැඩි කර ගැනීමෙන් පොළවේ ගැටෙන වර්ගඵලය වැඩි කර ගැනීමෙන් පොළවේ ගැටෙන වර්ගඵලය වැඩි කර ගැනීමෙන් පීඩනය අඩු කර පීඩනය අඩු කර පීඩනය අඩු කර පීඩනය අඩු කර මඩෙහි එරීම අවම කරයි මඩෙහි එරීම අවම කරයි මඩෙහි එරීම අවම කරයි මඩෙහි එරීම මොකද කරන්නේ අවම කරනවා ඊළඟට ප්‍රෝමි ලක්ෂණ නම්බර් 4 හතරවෙනි ප්‍රශ්නය ගමු පීඩනය පිළිබඳ පරීක්ෂා කරන ශිෂ්‍යයෙක් උස පොලිතීන් බඳුනකට ජලය පුරවලා විවිධ උස වලින් සිදුරු විදලා ඒකේ ජලය පිටවන වේගය පරීක්ෂා කරලා තියෙනවා පළවෙනි රූපයේ පරිදි ඒ විදිහටත් දෙවන රූපයේ පරිදි ඒ තියෙන විදිහටත් හදලා තියෙනවා හැබැයි දෙවනි රූපේ වාජන දෙකේ උස වෙනස් කරලා නැහැ සිදුරු විදින උස දෙපැත්තම උස සමානයි ඒක සමාන දුරක් විස්ථාපනය වෙලා තියෙනවා ඒකට හේතුව මොකක්ද කියලා අහනවා ඒකට හේතුව මොකක්ද කියලා අහනවා හරි මේ බලන්නකෝ පළවෙනි රූපේ තියෙන මෙහෙමනේ ඔහොමනේ ඔයාලට තේරෙනවා මෙන්න මේ උස වැඩි නිසා මෙතනදී පීඩනය වැඩි මෙතන තියෙන උස මෙතනට තියෙන තැනට වඩා අඩු නිසා මෙතනදී පීඩනය ඊට වඩා අඩුයි මෙතනදී ඊට වඩා අඩුයි මෙතනදී ඊට වඩා අඩුයි පීඩනය වැඩි වුණාම ගමන් කරන වේගය වැඩි මෙතනදී පීඩනය වැඩිනේ ගමන් කරන වේගය වැඩි මේ ඇවිල්ලා ද්‍රව ස්ථිතිය තරල ගති විද්‍යාව නෙමෙයි පටල ගන්න එපා මෙතනදී දැනෙන පීඩනය වැඩි නිසා වතුර විදින දුර වැඩි. මෙතනදී පීඩනය සාපේක්ෂ වැඩි නිසා වතුර විදින දුර අඩුයි. හරි. එහෙනම් ඔයාලට තේරෙනවා මේකෙදී උස වෙනස් වෙන නිසා පීඩනය වෙනස් වෙලා දුර වෙනස් වෙනවා. හරි. ඊළඟට ජලයේ විදින දුර වෙනස් වෙනවා. මේ බලන්න මේකට ජලය පුරවලා තියෙන සමාන උස මට්ටමින් ජලය පුරවලා තියෙන්නේ එකම දුරකට විස්ථාපනය වෙන්නේ හරි එකම දුරකට විස්ථාපනය වෙනවා කියලා කියන්නේ මේ බලන්න බලන්න එකම ද්‍රවයක එකම මට්ටමේ පීඩන සමානයි එකම මට්ටමේ පීඩන සමාන හින්දා එකම දුර ප්‍රමාණයක් තමයි ජලය විසි වෙන්නේ නේද එකම මට්ටමේ පීඩන සමානයි හොඳයි එහෙනම් යටින් ලියා ගන්න මේ හතරවෙනි එකට උත්තරේ මම මේ කියන විදිහට ලියා ගන්න ඔන්න කියනවා වම්පස බදුනේ වැඩි උසකට ජලය ඇති නිසා වම්පස බඳුනේ වැඩි උසකට ජලය මේ හොඳට බලන්න මේ වම්පස බඳුන කියන්නේ මෙයාට දකුණු පස බඳුන කියන්නේ මෙයාට මේක ගැන නෙමෙයි කතා කරන්නේ වම්පස බඳුනේ වැඩි උසකට ජලය ඇත එමගින් පීඩනයක් ඇතිවේ
එමගින් පීඩනයක් ඇති වේ. එම පීඩනය දකුණු පස බඳුනට සම්ප්‍රේෂණය කරන බැවින් එම පීඩනය දකුණු පස බඳුනට සම්ප්‍රේෂණය කරන බැවින් දකුණු පස බඳුනේ උස අඩු වුවද දකුණු පස බඳුනේ උස අඩු වුවද ද්‍රව්‍ය වැඩි ප්‍රවේගයකින් ජලය ඉවතට ගමන් කරයි. හරි ඔච්චරයි. ඊළඟට පස්වෙනි රෝමිලක්කම පැස්කල් මූලධර්මය. මොන මූලධර්මයද? පැස්කල් මූලධර්මය. ආනක පැස්කල් මූලධර්මය කියලා කියන්නේ දැන් හිතන්නකෝ මම ද්‍රාවජයක් වුවක් මම අදින්නම්. මේක ඇතුලේ මොකක් හරි තරලයක් තියෙනවා නම් මේක මොකක් හරි පිස්ටනයකින් තද කරනවා නම් පහළට මේ තරලය පුරාම ඒකාකාරී විදිහට එහෙම නැත්නම් මේ බඳුනේ සෑම ලක්ෂයකටම සමාන පීඩනයක් තමයි ඒකාකාර පීඩනයක් තමයි දැනෙන්නේ. තේරුණාද? බැලුමකට හුලම් පිම්බුවොත් බැලුනේ සෑම ලක්ෂයකටම එකම පීඩනය දැනෙන්නේ. ඕක තමයි පැස්කල් මූලධර්මයෙන් සරලව කියන්නේ. අපි පැස්කල්ගේ පීඩන සම්ප්‍රේෂණ මූලධර්මය ලියා ගන්න මෙහෙම. ඒ විදිහටම ලියලා එක හයිලයිට් කරගන්න. ඒක කටපාඩමේ තියෙන්න ඕන විභාගෙට ආනවා. ලියන්න එහෙනම් සංවෘත භාජනයක ඇති සංවෘත භාජනයක ඇති අසම්පීඩ්‍ය සංවෘත භාජනයක ඇති අසම්පීඩ්‍ය සමජාතීය තරලයක පෘෂ්ඨය මගින් යම් ලක්ෂයකදී ඇති කරනු ලබන පීඩනය තරලයේ සෑම තැනකමද පෘෂ්ඨය මතද
පෘෂ්ඨය මතද සමාකාරව පැතිරේ සමාකාරව පැතිරේ පැතිරේ හරි පස්වෙනි එක නම් හරි දැන් හයවෙනි එක පස්වෙනි එක හරි ඔන්න දැන් හයවෙනි එක සමාකාරව පැතිරේ අන්න ඒ පැස්කල් මූලධර්මයේ කටපාඩම් කරගන්න විභාගයට අහනවා ඊට පැස්කල් මූලධර්මයේ යෙදීම් ටිකකුත් මතක තියාගන්න හරි අහනවා පැස්කල් මූලධර්මයේ යෙදීම් තුනක් අහනවා හරි පැස්කල් මූලධර්මයේ යෙදීම් තුනක් ඔයාලා දන්නවා ද්‍රාව පීඩකය මේ වගේ ද්‍රාව පීඩකය පළවෙනි භාවිතය ඊළඟට බැකෝ යන්ත්‍රවලක් තියෙනවා බැකෝ යන්ත්‍රවල පිස්ටන් ක්‍රියාත්මක වෙන්නේ බැකෝ යන්ත්‍රවල ඕන තරම් දන්නවා පහක් විතර මම කියලා දුන්නා ඊළඟට බ්‍රේක් හයිඩ්‍රොලික් බ්‍රේක් සිස්ටම් ද්‍රාව තිරිංග පද්ධතිවල ශරීරේ ද්‍රාව තිරිංග පද්ධතිවල හරි හොඳයි ඉතිරි ව්‍යුහගත ටිකත් රචනා ප්‍රශ්න ටිකත් ඔයාලා ලියාගෙන එන්න අපි සාකච්ඡා කරමු ලබන සතියේ මේකේ තියරි මතක නැතුව ඇති සමහර වෙලාවට ඔයාලා ඒක පාඩම් කරගන්න තියරි ටික බලලා හොඳට තියරි ටික බලලා බලා ගන්න පාඩම් කරගන්න මූලධර්ම ටික පාඩම් කරගන්න වෙනවා ලේසි පාඩමක් මොනවා වුණත් අර බ්‍රහ්මචරිතය වගේ නෙමෙයි ඒ නිසා ගණන් ඔක්කොම උවමනාවෙන් හදන්න ඕනේ හොඳයි එහෙනම් අපි ලබන සතියේ හමු වෙමු හැමෝටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා එහෙනම් ආයුබෝවන්